වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගම්පහ කාන්තිපාරේ අංක 20 දරණ නිවසේහි පදිංචි රාණි අමරසේකර මෑණියන් සහ දූදරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් ඉහත ලිපිනෙහි පදිංචිව සිට මීට වසර 4කට පෙර පරලෝ සැපත් වූ ඒ.වී. අමරසේකර පියාණන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම සදහම් දේශනයෙන් ජනිත වන පුණ්‍ය ශක්තියෙන් එතුමාණන්ගේ සියලු සසර දුක් නිමා වී උතුම් නිවනින් සැනසේවා. වර්ග පරම්පරාගත පරලෝ සැපත් සියලු ඥාතීහුද මේ පින් අත්පත් වීමෙන් නිවන් සුව ලබත්වා. ධර්ම ශ්‍රවණය කළා වූ සියලු සදැහැතියන්ටද මේ පින් බලයෙන් ධර්මාවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ උතුම් සදහම් දේශනා চিරාත් කාලයක් ලොව පුරා විහිදේවා. දේශකයාණන් වහන්සේටත් ප්‍රඥා නාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ වන විට සියලු ලෝවැසියන් වෙත බලපා ඇති වසංගත උවදුර වහවහ දුරු වීමට මේ උතුම් ධර්ම දානමය කුසල ශක්තිය හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජාති මරණ සංසාරං යේ වජන්ති පුනః පුනං ඉත්තභාවඤ්ඤත්ථ භාවං අවිජ්ජා ඒව සාගති. අවිජ්ජා භයං මහා මෝහෝ යේ නිදං සංසිදං චිරං විජ්ජාගතාව යේ සත්තා නාගච්ඡන්ති පුනබ්භවಂತಿ. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනේ, මේ සූත්‍ර පිටක පරිහරණය කිරීමේ විදිහ තේරෙනවා. එකම කරුණක් 15 ආකාරයකට 16 ආකාරයකට තවත් පරයයක් තියෙනවද තවත් පරයයක් තියෙනවද කියලා එකම තැන විවෘතය කරනවා. සවන් දෙන ඔබත් මේක තේරුම් ගන්න මේ ඇයි කියලා. තථාගත බුදු පියාණන් වහන්සේට ගොඩාක් දේවල් කියන්න තිබිලා නැහැ. නමුත් ඒක එකම ආකාරයෙන් කියන්න ගියාම නිරස නිසා ලෝකෙ දින ඔක්කොම මෙතෙන්ට ගලපලා රසවත් කරනවා. මේ කියන්න ඕන කාරණා දෙක තවත් පැත්තකින් මා පසුගිය දිනවල කියමින් හිටියා. ද්විත්ත ධම්ම පරියායව නැත්නම් ද්වයතානුපස්සනා කියලා. එහිදී අපි ගැඹුරින් පැහැදිලි කරන්න උත්සාහ කළා ස්කන්ධ පංචකය තුල ඒකට ආපු දුකත් හේතුවත් නැති උතනත් නැවත නැවත බලන්න ඉගෙන ගන්න කියලා කියා ඉන්නේ නැතුව. ඒ එකකට එන දුක වෙනත් දෙයක්. ඒකට හේතුව දැක්කනම් හේතුව නැති කිරීම දුක නැති වෙන. අනතුරු අපි ඔබට පැහැදිලි කළා උපදින දහනා පබාන්ති දුක්ඛා ඒකේච ලෝකස්මින් අනේක රූපා කියලා. මිනිසුන්ට දුක් ප්‍රභවන්නේ ලෝකේ තියෙන නිසා නෙමෙයි, තමන් උපදින දන් කරන නිසා අනේක ස්වරූපයෙන් කොතන කොහේ හිටියත් කියන එක. ඒකට අපි කියන්නේ දතානුපස්සනා දෙක කියලා. අද අපි කියමු දතානුපස්සනා තුන කියලා. ඇහුවොත් වෙනත් පරයයක් තියෙනවද කියලා ඔබගෙන් මහණෙනි, ඔව් තියෙනවා තවත් පරයයක් කියලා කියන්න කියලා තියෙනවා. ඒ වචන ටික මම පාලිය අතහැරලා ගත්තේ. කොමක්ද ඒ පරයය? යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජා පච්චයාති අයං ඒකානුපස්සනා. අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධෝ නති දුක්ඛස සම්භවෝ අයං ဒ ුතියානුපස්සනා.
ඔන්න අපේ අද මාතෘකාව. මම හිතන්නේ පාසල් යන කාලේ තමයි මමත් ඔබත් මේ අවිද්‍යාව කියන පදේ ඉගෙන ගත්තේ. ඔකට සිංහල තේරුමකුත් දන්නව ඇති චතුස්සත්‍ය නොදන්නකම කියලා. දේශනාවලදී අනුශාසනාවලදී කතාවලදී අපරචාරකට ඇහෙනවා මේක මේ අවිද්‍යාව කියන වචනේ. නමුත් අර ගීතයක් තියෙන එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසිවෙකුද නැති කියලා. ප්‍රේමනම් හැමතැනම ඇති හැමදෙනාටම හමු වෙලා ඇති කියලා. ඒ වගේ අවිද්‍යාව කියලා නම් කියනවා. තමා තුළ මොහොතක් තුළ සනයක් තුළ සිදුවෙන්නා වූ අවිද්‍යා සංකාරයත් ඒ මොහොතේදීම අවිද්‍යා සංකාරය වෙනුවට අවිද්‍යාව දුරු කිරීමෙන් ලබන්න පුළුවන් විද්‍යා විමුක්තියත් ගලපගන්න පුළුවන් තැනට ඔබ මේක සියුම් කරගෙන එන්න ඕනේ. නමුත් මේකට විශාල බාධාවක් තමයි අර කටපාඩමින් ඉදිරිපත් කරගන්නා වූ පෙළවල්. ඒ පෙළවල් වලට දී තිබෙන්නා වූ අර්ථකථනයන්. අපි ඒවා පිහිටලා ඒවා පරම සත්‍ය කියලා හිතාගෙන ලියලියා කියා පාඩම් කර ඉන්නවා. නමුත් මොකද මේ කියලා තියෙන්නේ? කිසියම් දුකක් හටගන්නවා නම් යම් කිසි පුද්ගලයකට සියල්ල අවිද්‍යා ප්‍රත්‍යයෙන්. කිසියම් දුකක් කිව්වහම එකක් වෙන්න බෑ. අර අපි කතා කළේ පළවෙනි කොටසෙන් උපදිනිදානා පදවන්ති දුක්ඛා කියලා. එතකොට දුක් 100ක් තියෙනවා නම් දුක් 100ටම අවිද්‍යාව 100ක් තියෙන්න ඕනේ. ඒ දුක් 100ෙදිම අවිද්‍යාව දුරු වෙනකොට තමයි දුක් දුරු වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ නිසා ඒක එකක් කියලා හිතන්න නරකයි. මොකද්ද මේ පෙන්වන්නේ? යම් කිසි දුකක් හට ගන්නවා දුක් සියල්ල අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව යම් ආකාරයෙන් අවශේෂ වෙන්නේ නැතුව ඒ පවතිනා වූ අවිද්‍යා නිරෝධය කරන්න පුළුවන් නම් දුක් හට ගැනීමක් නැහැ. දැන් ඉතින් අවිද්‍යාපත්‍යව සපත්‍ය සංඛාරා අවිද්‍යාවත්‍යව ආශේෂ විරාග නිරෝධෝ. පටිච්චසමුප්පාද ඊතුරු දහම් පෙළ මොකවත් දැනගන්න ඕනේ අවිද්‍යාපත්‍ය සංඛාරා තේරෙනවා නම් අවිද්‍යාවන සංඛාර කරනකොට ඊතුරු ඔක්කොම වෙයි. නමුත් අපි එහෙම කල්පනා කරන්නේ නැහැ. අපිට එහෙම කල්පනා කරන්න තිබෙන හැකියාව මොට කළා වූ ධර්ම විග්‍රහයක් තමයි මේ පටිච්චසමුප්පාද දහම් පෙළ අතීත වර්තමාන තුනට කඩනකොට ඒක එක තැනක අතීත වර්තමාන අනාගත වශයෙන් බලන්නේ නැතුව වර්තමාන හේතු වශයෙන් බලන්නේ නැතුව ජීවිත එකක් වශයෙන් සලකා ජීවිත තුනකට කඩමින් ආත්ම දෘෂ්ටියට බැඳවීම. එතකොට අපි මේ කතා කරපු සිද්ධිය මම කීපවතාවක් පෙන්වලා තිබෙනවා. ඒ තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේට මෞකස පිළිසිඳ ගැනීම විඥානං කියලා පටන් අරගෙන උපාදාන භව දක්වා මේ ජීවිතේට ඊළඟ ජීවිතේට ජාති ජරා මරණ මේ මට උගන්වපු පෙළ මම කියන්නේ. නමුත් මේකදල හිටියානම් මටත් අවිද්‍යාව හොයාගන්න වෙන්නේ නැහැ. මේක තුළ මම කියන කරුණක් තමයි මේ නිසා මේ අවිද්‍යාව ඉස්සර ජීවිත එකක් නිසා කවමදාකවත් අපට නැති කරන්න බෑ. යන්න බෑනේ අතීතෙට. ඇයි අපි මේ සිංහල භාෂාවේ අතීත ක්‍රමයට ආත්ම තුනක් අතීත වර්තමාන අනාගත කියලා ගන්නෙ? ඊයේ අතීතය අද වර්තමානයේ හෙට අනාගතය. ඒත් හරිනේ. තත්පර තුනක් ගත්තොත් එහෙම එක තත්පරයක් අතීතය අනිත් එක වර්තමානයේ අනිත් එක අනාගතය.
තව එහාට ගියාම ජීවිතය තුළ එක මොහොතක් තුළ අතීතයේ වර්තමාන හේතු කියන මේ තැන දක්වාම ඔබ මේකට එන්න ඕන. එතකොට එතන යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජාපච්චය සංඛාර. ඉස්සර ජීවිතයට යන්න වෙන්නේ නැහැ. දැන් ඔබ තුල අවිජ්ජාපච්චය සංඛාරාවට හොයාගන්න පුළුවන් වෙයි. ඒක ඔබ දන්නේ නැහැ. සාමාන්‍ය බෞද්ධෙක් නම් පාසල් ගිහින් ඉගෙන ගත්තා නම් බුද්ධ ධර්ම දන්නවා කියවට ඒ පිළිබඳ ගවේෂණයක් කළේ නැත්නම් ඔබ දන්නේ නැහැ. කොහොමද තියෙනවයි කියලා මම පෙන්නුවේ? ජාති මරණ සංසාරං ඒ වජන්ති පුනප්පුනං. ජාති හිවත් ඉපදීමට, මරණ හිවත් මරණයට, දී නැවත නැවතත් සංසාරේ යමෙක් වදිනවා අනන් නැවත නැවතත්. ඉත්ත භව අඤ්ඤත්ත භවං. මේ ජීවිතය සහ මේ ජීවිතය සහ වෙනත් භවයන්. අපාය හරි දිව්‍ය ලෝක හරි රූපී වචර බඹලෝ හරි මේසි අඤ්ඤත්ත භව අන්තෙන්. සුද්ධාවාස ඇරුණට මේ කාම රූප අරූප භවත්‍රයේ බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් මිදුණු තැන් කියලා කියන්නේ එහෙම නැහැ. ඒක තියාගන්න. අවිද්‍යා ඒව සාගති. ඒ හැම ගතියක්ම අවිද්‍යාව තුළමයි පවතින්නේ කියන එක. නමුත් ඉතින් තේරුම් ගන්න ඕන අපාය ගිහින් ඕක කියලා දෙන්න කෙනෙක් නැහැ. අපේ අය හිතන් හිටියට දිව්‍ය ලෝකෙකින් කියලා දෙන්න කෙනෙක් ඉන්නවා කියලා මට නම් තේරෙන්නෙත් නැහැ ඒක. බඹලෝ කියන්නේ සංසුන් සමාධියක් කරනවාම ඒක කතා බහ කරන ලෝකයක් නෙවෙයිනේ. නමුත් ඒක තුලත් ඇයි මේ සත්වයාට මේ කාම රූප අරූප භවත්වයකට යන්න උනේ? අවිජ්ජා පත්‍ය සංකාරේ ප්‍රභේද. ඒකේ බාල ප්‍රභේදයේ, මධ්‍යම ප්‍රභේදයේ සහ උපදිම ප්‍රභේදයේ ප්‍රභේදයක් තුළ. කොහොමද අපි ඒක හොයාගන්නේ? අපි ඒකට ගන්නවා පරිමංසන සූත්‍රයේ බුද්ධ වචනය. අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ. පුරුෂේ හරි ස්ත්‍රී හරි ගිහි හරි පැවිදි හරි මෙන්න මේ අවිද්‍යාගත වීම කියන කාරණය තුල කරන වැඩ ටිකක් පෙන්වනවා. පුඤ්ඤාංකේ සංකාරං අபிසංකරෝති අන්න එක ප්‍රභේදයක්. පුඤ්ඤාංකේ සංකාරං අபிසංකරෝති තව ප්‍රභේදයක්. ආනිජ්ජංකේ සංකාරං අபிසම්පරෝති මේ තමයි ඉත්ත භාවඤ්ඤත්ත භාවා. මේ භවය සහ අනිකුත් භව. ඔබ බයයි නේද? ඔබ බයයි පින අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්න. ලෞකික ධානය අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්න බයයි. ඔබේ පව විතරක් අවිද්‍යාපත්‍ය සංඛාරා. අගට මොකද්ද තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස්. අපායේ මිදිලාද? මිනිස් ලෝ මිදිලාද? දිව්‍ය ලෝකේ සතුට තියෙනවා දැනට නමුත් මිදිලාද මරණයෙන්? බඹලෝ සංසුන් සමාධිය තියෙනවා ජාති මරණයෙන් මිදිලාද? ඈත් වෙලා යට වෙලා. ඔහේ ඕවා ගිහින් කියලා දෙන්න කෙනෙක් නැහැ. අන්නේ නිසා අපි තුල මේ අවිජ්ජාපත්‍ය සංඛාර යං කිංච දුක්ඛං සම්භෝති යං සබ්බං අවිජ්ජාපත්‍ය. අවිද්‍යාව හොයන්න වෙනවා. මම මේක පැහැදිලි කරනවා ඊතා සියුම් තැනට. ඔබේ යහපත සඳහා. ඊළඟ ගාතාවත් අරම්ම අපි යමුකෝ. අවිජ්ජා බයං මහා මෝහා යේනිදං සංසිතං චිරං. බලන්න මේ අවිද්‍යාව නැමැති මහා මෝහයක්. මුලාවක්. බය ගෙනත් දෙන්නා වූ මහා මෝහයක්. යම් කාම රූප අරූප වට දුක්ඛයක් බොහෝ කල් විදීද ඒවැ සැප තියනවා කියන මුලාවම අවිද්‍යාවයි. මහා මෝහං. අන්න තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන අරිහත් මාර්ග ඥානයෙන් යම් සත්ත්ව කෙනෙක් කෙලෙස් විනිවිද ගියා නම් යන්න පුළුවන් නම් ඔහු
අවිද්‍යාව දුරු කිරීමෙන් අර ජාති මරණ සංසාරා වජ්ජන්ති පුනප්පුනං පුනර්භවයට එන්නේ නැහැ. දැන් මේක අපට ජීවිතය තුළ එක අවස්ථාවක් වශයෙන් විග්‍රහ කරන්න බෑ. අර මම පාඩම් කරගත්ත පෙළේ ඔකට වචනාර්ථයක් කරුණාම මේක කොහෙද විවරණය කරන්න කියන්න දන්නේ නැහැ. පොත තුළ සිංහල අර්ථයක් විතරයි තියෙන්නේ. දැන් අපි ඒක මනසානුපෙක්කනට අපි තුළ ගලප ගන්න යමු. අපි තුළ ගලප ගන්න යාමේදී අපට ජීවිතය උපතින් ආරම්භ වී මරණය දක්වා තියෙන එකක්, කය එකක්, සිත එකක් කියලා ගන්න බෑ. තථාගතයන් වහන්සේ වදාළ වචනාශ්‍රයෙන් අපි තුළ තේරුම් ගන්න වෙනවා. පද දෙකක්ම ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. කුමක්ද? අට්ඨානම්බේ තම්බික්කවේ කිංච සංකාරෝ නිච්චතුපගච්ඡේය. එහෙම නැත්නම් අට්ඨානම්බේ තම්බික්කවේ අනවකාසෝ. ඉඩක් නැහැ. කිංච සංකාරං සංඛාරයන් නිතකට ගන්න පුද්ගලයෙකුට ඉඩක් නැහැ කියලා එකක අර්ථයක තියෙනවා. අනිත් එකේ පෙන්නනවා යං ඒවං ලහු පරිවත්තං ඇති දං චිත්තං. ඒක නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මේ සමන පස්සාවේ කියලා කියන්නේ මට මතක් වුණේ පස්සේ. මහණේ මම මාගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. ඇසට ගැටෙන්න පෙර අසුරු ගසන තඩා වේගයෙන් හටගෙන නැසෙන දෙයක් සිත තරම්. දැන් සිත තියෙනවා කියන එකට වැරදි දාගන්න. හරි නෑ ඒක වැරදි. සිත හටගත්ත ගමන් නැසෙනවා. දැන් තව පදයක් ගන්න. ඒක සිදුවෙන ස්වභාවය කන්දේසු ස්කන්ධ නම් වූ සමූහයේ ජායමානේසු හටගන්නා කල්හි ජීවමානේසු දිරණ කල්හි මේකට අර අවුරුදු 60ක් 70ක් යන්නේ අර අසුරු ගසන සැනක් තුල කනේ කනේ ත්වං ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔබද ඔබ එකයෙන් ඉන්න පුද්ගලයා එහෙනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා ජායසේච උපදින්නෙහිය දියසේච මැරෙන්නෙහි දිරන්නෙහිය මියසේච මියන්නෙහිය. මෙන්න මේ ස්කන්ධ පහ ඉපදී දිරා මිය යන මොහොත තුල තියෙන අවිද්‍යාව හොයා ගන්න ඕන. එහෙමයි අපි මේකට සමීප වෙන්නේ. ඒ සමීප වීමේදී අපට අපි තුල බුදුන් හමු වෙන්න පෙර ධර්මය හමු වෙන්න පෙර ආපු ගමන් මගේදී මේ මෝඩකම කරගත්ත හැටි අපට පේන්න ගන්නවා. ඒ දහම් පෙළ විවිධ දේශනාවල අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙතෙන්ට ගන්න වෙනවා ඒ වුණාට. මේ කියපන කාරණාස්යෙන් ගත්තහම අපට ආයුෂ තියෙන්නේ කොපමණද? මෞකසින් බිහි වූ පුද්ගලයාට නම් මරණකම් ආයුෂ තියෙනවා. ස්කන්ධ පහට එහෙම ආයුෂ දෙන්න බෑ. එයාට පුළුවන් හටගත්ත ගමන් මේ යන්න විතරයි. එයාට ස්වභාවිකවම දීලා තියෙන වරප්‍රසාදේ හටගත්ත ගමන් මේ යන්න වෙනවා. කොහෙද එයා හටගන්නේ? බාහිර ලෝකේ කොහෙවත් තැනකද? පොත්පත්වලද නැහැ. පොත්පත්වල පෙළ පෙන්නනවා. හටගන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ නැත්නම් සිතේ. අදාළ හේතු උදව්වෙන්, ප්‍රත්‍ය උදව්වෙන්, හේතු නෙමෙයි. ඔබ ඒවා දන්නවා? ඇසේ හට ගැනීමට රූපය උදව් වෙනවා, කනේ හට ගැනීමට ශබ්දය උදව් වෙනවා, නාසය හට ගැනීමට ගන්ධය උදව් වෙනවා, දිවේ රස ගැනීමට රස උදව් වෙනවා, කය හට ගැනීමට පහස උදව් වෙනවා, සිතේ හට ගැනීමට සිතට එන ඕනෑම කුණු කන්දලයක් සහ හොඳ එකක්. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ, බෞපින් ධාන ඕන දෙයක් සිතට නෙන්නේ පස් දොරින්තර වෙනේවා. මේ හයට මොනවද කියන්නේ? මේ හයට රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු කියලා කිව්වහම තේරෙනවා. නම එතන මම වචනයක් යොදන්නම් රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා. එතකොට රූප කියන්නේ ඇහැට හම් වෙනව විතරක් නෙමෙයි ඔක්කොම රූප බවට පත් වෙනවානේ. ඒ විතරක් නෙමෙයි අපට වනි ඝනකයක් නැති අයටත් මනෝද්වාරයක් තියෙන නිසා ඒකේ ඔය කියන තමන්ට පවට අදාළ පිනට අදාළ ආරම්මණයන් පහළ වෙනවා.
එතකොට මේ ස්වාභාවික සංසිද්ධිය අස්වාභාවික සංසිද්ධියක් බවට අපි අතින් පත්වනේ නොදන්නකම නිසා. මොකක් නොදන්නකම නිසාද? එහෙම කරන්න ගියාපුහම ඒකයි දුක, ඒකයි හේතුව නැතිව තැන මාර්ගය දන්නේ නැති නිසා. දන්නේ නැති තාක්කල් ලියමින් කියමින් පාඩම් කරමින් නැවතත් ඒ අවිද්‍යාපත්‍ය සංකාරය තුල ඉන්නවා. ඒ නිසානේ අපුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යන එක නම් නරකයි, පුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යන්න කියලා උගන්වන්නේ. පුඤ්ඤාභි සංකාරයට වඩා බඹලෝ ගිහින් ආපහු එන්න කියලා ඒ පැත්තට යන්න කට්ටියක් පහන්සි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛාති. දුක්ඛාති කියන්නේ දුකයි කියන එක නෙමෙයි. මොකක් හරි ඒකේ අසාර බවක් තියෙනවා, හිස් බවක්. නමුත් අපි බුදුරජාණන් වහන්සේ සංඛාරන් නිරෝධේන අපි සංඛාර රැස් කිරීම. දැන් මොනවද මේ රැස් කරන්නේ? කොහෙද රැස් කරන්නේ? පස්දොරේ උදව්වෙන්, පස්දොරට එන අරමුණ උදව්වෙන්, අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකට තථාගතයන් වහන්සේ විග්‍රහ කරන සනයක් තුළ අපි එහෙම දැනගෙන හිටියේ නෑ. එහෙම දැනගෙන හිටියක් විතරක් නෙමෙයි, තවත් මේ රටේ ඉන්නවයි කියලා කියනවා. අර වේද මහත්තයාගේ කපු මහත්තයාගේ පංචස්කන්ධය කියලා හිතන අය ඉන්නවයි කියලා මට දුරකථනෙත් කතා කරනවා සමහර අය. තවම බැරි වුණා මේක කඩා ගන්න කියලා. එයාට ඔය විහාරස්ථානයක තියෙන සංයුත්ත නිකායේ තුනපොත මං හිතන්නේ, හෝ හතරපොත සත්අට්ඨාන කුසල සූත්‍රය කියන එක සිංහලෙන් බලන්න කියන්න. ඊට පස්සේ අපේ බණ තේරෙයි හොඳටම. පංචස්කන්ධය කියන්නේ කය නෙමෙයි. මනුස්සයින් ඇහැ කන නාසය දිවකය කියලා දොරවල් හයක් තියෙනවා. මේ දොරවල් හයට උපදින අරමුණු වලදී වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබට හරියද බලන්න කියන්නේ. එහිතන අයට. අන අපි දැන් මේක තේරුම් අරන්නේ තියෙන්නේ. දැන් මේ පංචස්කන්ධයට මොනවද දෙන්න පුළුවන්? රූපෙ එන්න පුළුවන්, සද්දෙ එන්න පුළුවන්, ගන්ධෙ එන්න පුළුවන්, රස එන්න පුළුවන්, ස්පර්ශ එන්න පුළුවන්, පව් එන්න පුළුවන්, පින් එන්න පුළුවන්, ධානය එන්න පුළුවන්. සියල්ල වෙන වෙනම විග්‍රහ කරන්න අපට කාලයක් දෙන්නේ නැහැ. එහෙනම් ඒකකයක් තුල විග්‍රහ කරන්න වෙනවා. ඒකයක් තුළ විග්‍රහ කිරීමේදී මේ සිද්ධිය සිදුවෙන ආකාරයට වෙනත් පෙළක් ඔතෙන්ට ගන්න වෙනවා. අන්න මම අර මුලින් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම් පෙළ ගන්නෙ නැහැ. ඒක කියන යන්න ගියාවුවම ඒ පෙළ කියනම ඇරුණාම මේ අපේ සිදුවෙන සිද්ධිය තේරෙන්නේ නැහැ. ඒක ඉස්සර ජීවිතේනේ. දැන් අපි ළඟ මේක වෙනවයි කියලා මම පෙන්නුවොත් දැන් කියන්නේ මේ මොහොතේ ඔබ ජීවත් වෙන්නේ ඇස තුළ නම්, කන තුළ නම්, නාසය තුළ නම්, දිව තුළ නම්, කය තුළ නම්. ඒ මොහොතට ඔබ තුළ උපදින්නේ මොකද්ද? ඒ ඇස තුළ පහළ වෙන රූපය හඳුනා ගන්න වේදනා සංඥා සංකාර පහක්. තව මොහොතකින් ශබ්දයක් ඇහුනොත් ශබ්ද රූපය හඳුනා ගන්න රූප වේදනා සංඥා සංකාර පහක්. තව මොහොතකින් ගන්ධය දැනුනොත් ගන්ධ රූපය හඳුනා ගන්න රූප වේදනා සංඥා සංකාර පහක්. අපි තුළ විතරක් බලමුකෝ අපි. මේ හඳුනා ගැනීමට මේ ස්කන්ධ පහ පහළ වුණාට පෘථග්ජන සමාජය මේක වැරදි විදිහට ගන්නවා. ඒ වැරදි විදිහට ගැනීමේදී මේකට එන දේ, මේ පංචස්කන්ධයට එන දේ මතක තියාගන්න. ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, පවය, පින, ධානය ඒ මොහොතට ආපු දේ. එය අපට හඳුනා ගැනීමට පහළ වී නැති විය යුතුයි. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා උන්වහන්සේ හමු නුවණ ලෝකේ ලෝකයා හැමදෙනෙක්ම එයට එන දේ ඒතං මම
ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා වචනෙන් කීවේ නැති වුණාට එහෙම දෙයක් කරගන්නවා කියලා. ඒක අර ඒතන් මම කියන්නේ ඒ මගේ අහං අස්මින් කියන එකට මගේ විතරක් හරි මම කියලා අරන් හරිය මම මගේ කියලා ගන්නවා. මේ අත්තා මගේ ආත්මය. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාරන ආත්මය ස්කන්ධ පහෙන් පිටට යන්නේ නැහැ. ඒක තුල තියෙන එකක්. ආත්ම කියන වචනේ තේරුම එතකොට නিত্য සත්‍ය සදාකාලික ਸਰව සම්පූර්ණ දෙයක් කොට ගැනීම කියන එක. දැන් මේ පංචස්කන්ධයට එන දේ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කොට ගැනීමෙන් මොකද වෙනව ඇත්තේ? ඒ එකක් පාසා පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. පංචස්කන්ධයට නිකම්ම නැති වෙලා යන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයට නිකන් නැති වෙන්න බෑ. ඒ නිසා පංචස්කන්ධය තුලම අවිද්‍යාව පත්‍ය සංඛාරා විග්‍රහ කරන්නේ නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය තුලම මෙන්න මේ අවිද්‍යාව පැහැදිලි කරනවා. මොකක්ද අන්න මමගේ සමීප තැනට ගේනවා මේක මම කියලා. ඔබ මේ මා සමග එන්න මේ සවන් දීම තුල එතකොට මම මේ විග්‍රහ කරන එක පොතේ නෙවෙයි තියෙන්නේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල එන අරමුණ තුල. අරමුණ මොහතකින් හැටගෙන නැසෙනවා. අපි මේ නවත්තලා ඒක තුල විග්‍රහයක් කරන්න යන්නේ. නැත්තම් හටගත්ත ගමන් නැසෙලා ඉවරයි. මොකද වෙන්නේ අපට? බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජන පුද්ගලයා තුළ වෙන සිද්ධිය වෙනම විග්‍රහ කරනවා. ඔහුට තේරෙනවා නැත්නම් තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා තිනවා ඇහැ තුළ කන තුළ නාසය තුළ කරුණු තුනක එකතු වීමක් සිදු වෙනවා කියලා. තින්නම් සංගති පස්සෝ මේ තුන එකතු වීමටම නෙමෙයි මේ ස්පර්ශක පස්ස කියන්නේ ඊට වඩා ලොකු දෙයක් මේක. අපි තව ඉහාට හොයාගන්න බලමු. එකක් ආලෝකයේ උදව්වෙන් හම්බ වෙන ඉදිරියෙන් තිබෙන රූපයේ සෙවණැල්ල. දෙය එය හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රසාද රූපය. තුන තමන් එකතු කරගෙන තියෙන අගයක් තියෙනවා. අන්න ඒක මේවා උදව්වෙන් එනවා. මේවා නෙමෙයි ලොකම කරදරකාරය අරක කියලායි මම කල්පනා කරන්නේ. ඒකට ආපු දේ තම තමන් හදාගත්ත රුචි අරුචි පරිදි විඳින්න යනවා. ඉදිරියෙන් හමු වෙන එකක් වෙන්න පුළුවන් 10 දෙනෙක් විඳින්නේ ආකාර 10කින් මන්දයත් තමන්ගේ පෞද්ගලික ස්වභාවය තමන් ඒ පිළිබඳව එකතු කරපු ආගේ අනුව තමයි මේ විඳීම ඉදිරියේ දේම සමහරුන්ට සැප වේදනාවක් සමහරුන්ට දුක් වේදනාවක් සමහරුන්ට උපේක්ෂා වේදනාවක් ඒක ඒ වයිද තිබුණේ ඒක කොහෙද තිබිලා දාවේ බලමු. මේ පුතග්ජන පුද්ගලයා මේවා ගැන දන්නේ නැහැ මේ වේදනාව හොඳයි එක්ක නරකයි. හොඳ නම් ඒක කෙරෙහි ඇල්මක් ඇති කරගන්න නරක නම් ගැටීමක් ඇති කරගන්නවා. මෙන්න මේ වේදනාවට ඇලීම ගැටීම තුල වේදනාව මම වේදනාවේ වේදනාව තුල මායත මා තුල වේදනාවත. එතකොට මා කියන්නේ කයද? අර වේදනාව තුල මුලාව නෙමෙයිද මා කියන්නේ. වේදනාව මොහොතකින් හට ගන්න දෙයක්. නමුත් වේදනාව මමය මම වේදනාවය වේදනාව තුල මායත මා තුල වේදනාව ඇත. දැන් දැක්කද මම බුදුරජාණන් වහන්සේගේ? ඒකට තමයි වේදනා පත්‍ය තණ්හා කියන්නේ. දැන් මෙන්න පාර වරදින තැන තණ්හා පත්‍ය උපාදාන. අර උපදින දාණයට එහෙමත් නැත්නම්
අවිද්‍යාවට යන පාරට අවශ්‍ය තව ඊළඟ පියවර. අනතුරුව අර උපදි බවට පත්වීම සිතාභ්‍යන්තරයේ නිදා ගැනීම යළිහට ගන්න හේතුවක් වශයෙන් සැඟවීම භව. බලන්න කොතරම් සියුම්ද කියලා. දැන් තණ්හා උපාදාන භව තියෙන්නේ පොත තුලද? ජීවිතය තුළට එක වතාවද? ඇස තුළ රූපේදී, කන තුළ ශබ්දේදී, නාසය තුළ ගන්ධයේදී, දිව තුළ රසයේදී, කය තුළ ස්පර්ශයේදී, සිත තුළ අරමුණෙහිදී රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා තියෙන ශරීරයේද? අරමුණු හයේද? අරමුණු හයට ඇලීම ගැටීමද? දැන් එකකින් බලන්න. එනම් මේ පංචස්කන්ධය හටගෙන ලෝකේ අවශ්‍ය කටයුත්ත කරලා දීලා නැසෙන්න තිබිච්ච හැකියාව ඔබ විසින් මේ ඇලෙන්න ගැටෙන්න යාම තුළ සංයෝජනයක් සතරට බැඳීමක් බවට පත් කරගත්තා. නිදිගත් සිතට හේතුවක් ඇතුළත් කළා. අර උපදි නිදානා පබවන්ති දුක්ඛාමින් පෙරදේශනේ දුක්වලට හේතු තැබුවා. මම කිව්වොත් මෙන්න මේ වර්තමාන මොහොතේ පෘථග්ජන පුද්ගලයෙක් මේ හමු වෙන අරමුණට මේ අගය එකතු කරමින් මමත්වයෙන් ගනිමින් ඇලෙමින් ගැටෙමින් අවසන් කළොත් ඒ අරමුණෙහි ඇලෙන ගැටෙන තණ්හා උපාදාන බව වීමයි අවිද්‍යා සංකාරය කියලා. දැන් ඉස්සර ජීවිතේද? ඒක අතීත හේතු නිසා වර්තමාන අරමුණේ වර්තමාන මොහොතේ සිදුවෙන සිද්ධියක් වශයෙන් තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා කියන්නේම උපදි නිදානය. දැන් පව තුළ තිබුණොත් අපුඤ්ඤාවි සංඛාරය තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. පින තිබුණොත් අල්ලාගත්තොත් පින තුළ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. ධානය තුළ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. දැන් ඊට පස්සේ ඒකට කියනවා අපි කාම තණ්හා, දුගති සුගති. අරක භව තණ්හා, විභව තණ්හා. අපි හිවන්න ඕනේ අපේ මේ ඇහැ තුළ කන තුළ බලමුකෝ. දැන් මේ තමයි අනන්ත සංසාරේ සසරක් හදමින් සසරක් තිබුණේ නැහැ. නැවත නැවතත් මේකට රැවටෙමින් සසරක් හදමින් ආගමන් මග. මේ හදපු සසර අපායද, දිව්‍ය ලෝකෙද, බ්‍රහ්ම ලෝකෙද කියලා අපිට මතක නැහැ. හැබැයි හදන්න ඇති. හදන හැටි කියලා දෙන කෙනෙක් හිටියේ නැති නිසා මේ හදමින් එනවා. දැන් තථාගතයන් වහන්සේ වදාරනවා වර්තමාන මොහොත තුළ ඔබ සසර හදනවා. වර්තමාන හේතු තැබීම නිසා අනාගත ඵලයක් සකස් වෙනවා. ඒ තමයි සසර හදනවා. දැන් සසර හදන කෙනෙකුට නාත්තිදානි පුනබ්බව කියන්න පුළුවන්ද? කතං කරණියන් නාපරං ඉත්තත්තාය කියන්න පුළුවන්ද? විද්‍යාය මුක්ති කියන්න පුළුවේනේද? දැන් මොකද්ද අවිද්‍යාව? අපි බලමු දුක හේතුව නැති වූ තැන මාර්ගය නොදැනීම. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති මන් තණ්හාව නේද දුකට හේතුව. දැන් අරමුණට තියෙන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඒ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස තණ්හා. තණ්හාව වුණොත් නේද උපාදාන භවය. ඒ දන්නේ නැති නිසා නේද අවිද්‍යාව ඒක නේද? මේක ඇලුනොත් හේතු ඉතුරු වෙලා නැවත හට ගන්නවා. නැවත ඉපදීමේ දුක හට ගන්නවා. පබවන්ති දුක්ඛා. දන්නේ නැති නිසා තියෙනවා. අත පිච්චෙන බව දන්නේ නැහැ ගින්දර අල්ලනවා. නමුත් පිච්චුනොත් ඊට පස්සේ අල්ලන්නේ නැහනේ. දැන් ජීවිතය තුළ දුක හේතුව දකින්න ඕන. ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ දකින්න ඕන. දැන් අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා පව තුළ නම්
අපුඤ්ඤාවි සංකාර. පින තුල නම් පුඤ්ඤාවි සංකාර, ධානය තුල නම් අවිද්‍යා ආනිජ්ජාවි සංකාර. හරි නේද? අபிසංකාර. අන්න යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජා පච්චයාති. අය මේක අනුපස්සන මේක කරන කෙනාට තේරෙන්නේ නැහැ. පෘථග්ජන සමාජයේ කෙනාට මේ වැරද්ද කරන බව තේරෙන්නේ නැහැ. අන්න එක තේරෙන එක තමයි මිදෙන්න ඕන පාර. තේරෙන්නේ නැති තාක් කල් එයාට මිදෙන්න ඕන කමක් නැහැ. දැන් ඉතින් මේ අරමුණට මුලා වී බැඳෙන එක මවගේ වැඩක්ද පියාගේ වැඩක්ද කාගේවත් වැඩක්ද? ඔබට අදාළ විදිහට මුලා වීමනේ. අරමුණෙහි කෙනෙක් දෙයක් තැනක් ආදී කොට ආසි වශයෙන් ඇලෙන්න ගැටෙන්න දෙයක් ආදී වශයෙන් අර මඤ්ඤමානය නෙමේද අවිද්‍යාව. මේ මොහොතේ තියෙන එක ඊළඟ මොහොතට නෑනේ. ඉතින් කොහොමද අපි අවිද්‍යාව කියලා වචනයක් පාඩම් කරගත්තට දකින්නේ? දැන් බලන්න. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණු රසය විඳින්න ගිහින් අරමුණු රසයේ ඇලුනොත් ගැටුනොත් ඒ ස්කන්ධ පංචකේ මේ යන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා වෙලා නැත්නම් උපාදානස්කන්ධයක් බවට පත් වෙලා. ඒ උපාදානස්කන්ධ වෙන එක තමයි අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියලා පෙන්වන්නේ. ඒක අරමුණු තුලට යොදලා බලන්න ඉගෙන ගන්න වෙනවද කියලා. කියව ඉන්නේ නැතුව. දැන් කෙනෙකුට ජීවිතේ එහෙනම් කීයක් තියනවද? මේ පෘථග්ජන පුද්ගලයා මෙහෙම අරමුණ දකින්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා මම යනවා, මම එනවා, මම කනවා, මම වනවා, මම රූප බලනවා, මම සද්ද අහනවා, මට තරහ එනවා, මට එහෙමයි ඒක කතා කරන්නේ. ඒක තමයි අසුත පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒ මට කියන්නේ කාටද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. කායට කියලා හිතනවා ඇත්තේ. අන්න මේක මේ විදිහට මොහොතක් පාසා මමත්වයෙන් ගැනීම තුළ සසරට බැඳෙනවායි කියන එක තේරෙනකොට මොනවද අපි මේ කරමින් හිටියේ? 16න් එකක් තරම් වන ලෞකික සුවේ ලුරුමදිමින් දුකට හේතු රැස් කරමින් ජීවත් වෙනවා. මේ නිසා උගතා තුළ, බුද්ධිමතා තුළ, ධනවතා තුළ, දුප්පතා තුළ, තව විවිධ පුද්ගලයෝ තුළ ඒ හම්වෙන්නා වූ ධනය තුළ විවිධ බාහිර සැපවල පුංචි වෙනස්කම් තිබුණාට මේ උපාදානයේ දුකෙන් මිදුන කිසිවෙක් පෘථග්ජන සමාජයේ නැහැ. ඒක මට කියන්න තියෙන්නේ කොහොමද? ඒ මොහොතට ඔබට හැඟීමක් ආපුවම එකෙන් ඔබ දැවෙනවද, තැවෙනවද, පිච්චෙනවද? මොනවද ඒවට කියන්නේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ආදී කොට මේ හැඟීම් වලින් දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, මේ යනවා. දුක්ගින්න මහා ගිනි ජාලයකි. ඔබ මේ පිළිබඳව නොදන්නා කෙනෙක් නිසා කලක් තිස්සේ එකතු කරගත්ත මේ දුක්ගින්නට හේතුවක් හිත ඇතුලේ තියෙනවා. දැනුත් මොකද කරන්නේ? එනේන හැම එකක් එක්කම ඇලෙමින් ගැටෙමින් අනාගතයට තබමින් මේ ඇවිලෙන ගින්නට තාමත් පිටුරු දානවා ඔබ. දර දානවා. ඒ කියන්නේ තාමත් ඔබ අවිද්‍යාපත්‍ය සංඛාරා. තාමත් ඔබ පමාද විහාරේ. ඇයි? පාඩම තිබුණාට වචන පෙළියේ ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණ තුල ශනිකව සිදුවෙන මේ සිද්ධිය විනිවිද දකින්න ඔබට පෙලක් හම්බ වුණේ නැහැ. හරි, ඔන්න අපි පමාද විහාරී පෙළ ගැන කතා කළා. නැවත නැවතත් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ අරමුණේ මුලා වීම තුළ දැන් මේ සතරට බැඳෙන එකට තමයි. යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙනවට තමයි. දැන් සිදුවෙන සිද්ධියට තමයි මේ තථාගතයන් වහන්සේ තණ්හා අරමුණට තණ්හා උපාදාන භව වීමටමයි අවිද්‍යා සංකාරය කියන්නේ. දැන් මොකද වුනේ? සංසුන් සුවයට යන පාර වැහුණා. අවිද්‍යා සංකාරා නම් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ජාති ජරා මරණය හම්බ වෙන්නේ.
අනාගතයට ඉතින් අපුණ්‍යාවි සංකාරයට පැත්තට හරවන්න පුණ්‍යාවි සංකාරය පැත්තට හරවන්න අනිජ්ජාවි සංකාරයට පැත්තට හරවන්න මිනිසා හොයාගෙන හිටිය ක්‍රමෝපායන්. පැවැත්මේ නරකක මධ්‍යමයක හොඳ එක තුළ පැවැත්මක් කැරුණහම ඔවුන් කිසිවෙකුටත් තථාගතයන් වහන්සේ පහළවීමේ දේ තේරුම් අරගෙන භව නිරෝධගාමීත්වය තේරුම් ගන්නාතුරු ඒ පාර හමු වෙලා තිබුණේ නැහැ. අදටත් පෘථග්ජන භාවය තුළ මොන මාර්ගයේ ගියත් ඒක එක සැප විපාක තියෙන්න පුළුවන්. නමුත් ඒක ආර්ය මාර්ගයේ වෙන්නේ නැහැ. එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකය තුළමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා වර්තමාන ස්කන්ධ පංචකයම තමයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය සඳහා යොදා ගන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ වෙත යන පාර අන්න බුදුරජාණන් වහන්සේ ඔබ වෙත ලබා දුන්නා වූ ෂණික අවබෝධය ෂණයක් තුළ මේ වැරැද්ද හදන්න ඕන. මොකද්ද මේ පෙන්වන්නේ? පෙන්වන්නේ අවිද්‍යාවම ශේෂ වෙන්න දෙන්නේ නැතුව අශේෂ විරාග නිරෝධයෙන් ඔය අවිද්‍යාවත්තේව අශේෂ විරාග නිරෝධෝ කියන පදේ තමයි මම ඔය තව ටිකක් සරල කරලා නිරවශේෂ නිරෝධය කියලා ලිහිල් කරලා දීලා තියෙන්නේ. දැන් ඔබට පංච උපාදානස්කන්ධය තුළ සිදුවෙන දේ තේරෙනවද? පංච උපාදානස්කන්ධය ඉපදුනාට නැතුණට ඒක අවශේෂ නිරෝධය. හැම පංච උපාදානස්කන්ධයම අවශේෂ නිරෝධය හේතු තබා අවසන් කරනවා. ඒ හේතු තබා අවසන් වීමේදී පංච උපාදානස්කන්ධය නැතින එක අනිත්‍ය වෙන්න පුළුවන්ද එහෙනම්? නෑ. පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන්. නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් මායයට බැඳේ. ඒකේ කවදාවත් නිත්‍යයි සුඛයි කිව්වේ නෑනේ. ආත්මයි කියලා. නමුත් ඒකේ තියෙනවා ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා මගේ මම මගේ ආත්මකට ගැනීම. දැන් ඉතින් පෘථග්ජනින් උරුම ඉරණම මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඉතින් මේවා තේරුම් ගන්න නැතුව බාහිර වස්තුන්ගේ වෙනස් වීම ස්කන්ධ පංචකයේ හටගෙන නැති වෙන එක අනිත්‍ය කියලා ඔය කියා ඉන්නේ තාමත්. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගෙනීමේ වචනයක් තියෙනවා. අර මම මුලින් කියපු එක අට්ඨාන වේතම් බික්කවේ කිංච සංකාරෝ අනවකාශෝ කිංච සංකාරදෝ නිච්චතෝ උපගච්ඡේ නේතං දානං විජ්ජති. මෙන්න මේ කියන අවිද්‍යාව පත්‍ය සංකාරයක් පුණ්‍යාභි අපුණ්‍යාව නිජ්ජාභි ආර්ය පුද්ගලයෙක් නිත්‍ය කොට හෙවත් මම කොට ගන්න විදිහක් නෑ කියලා තියෙනවා. එතකොට ඒ ආර්ය පුද්ගලයාට තේරෙන එකක් නේද අනිත්‍ය කියන්නේ. අර ඇති වෙන නැති වෙන එකද එතකොට එහෙනම්. දැන් තේරෙනවද බැඳී අවසන් වීම නිත්‍ය සුඛාත්ම නොබැඳී අවසන් වීමට කියන නමක් අනිදුක්ඛානාත්ම කියලා. ඒ නිසා නේද යදා පඤ්ඤාය පස්සති කියලා කියන්නේ. යම් විටක ස්කන්ධ පංචකය වල නුවණින් දකින්න ඕන. මේ සමාජය තුළ ජීවත් වුණ අය කොතරම් සියුම් තැනකට අපි අරන් එනවද වතු පිටිවල ගෙවල් දොරවල් වල මල් පරවීමේ අනිත්‍ය සිට ස්කන්ධ පංචකය තුළ නුවණින් දැක යුතු අනිත්‍ය දක්වා සියුම් වෙලා නැද්ද එතකොට? දැන් මේ මොහොත නම් මේ සසරට බැඳෙන්නේ ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා නම් ඒක පමාද විහාරිත්වය නම් ඒක තුළ තියෙන සතිය මුලාව නම් ඒකත් පේනවා. නමුත් ඒක මුට්ට සති.
චිත්ත සතිය. දැන් මේ වැඩේ සිදු නොවෙන්න තමයි සිහිය ගේන්න ඕන. ඒ තැනට මේ වැරද්ද සිදු නොවෙන්න තමයි අර සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදයේ නිවනට මදේ. අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදය අමත පදං නිවන් මඟ. දැන් අප්‍රමාද යුත්තේ ස්කන්ධ පංචකයක් පාසා. අප්‍රමාද යුත්තේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් පාසා. අරමුණක් පාසා අවිද්‍යාපච්චා සංකාරණං අවිද්‍යාව දුරු කළ යුත්තේත් නැවත නැවතත් අරමුණක් පාසා කියලා තේරෙනවද? මේ දුරුණ හැටි වෙන විදිහකට තථාගතයන් වහන්සේ වදාහරලා නැද්ද? ඇයි අල්ලා නොගැනීමෙන් නැතෙවල කියලා තියෙන්නේ? එහෙනම් මම දකිනවා අල්ලා ගැනීම අවිද්‍යාපච්චා සංකාරා, අල්ලා නොගැනීම අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. අතින් අල්ලා ගැනීම නොවෙයි, අරමුණට එන දේ ඇලීම් ගැටීම් ස්වභාවයෙන් මමත්වයෙන් ගැනීමට අල්ලා ගැනීම කියන්නේ. දැන් මේ ගැනීමේදී ලෝභ මොහ දේශ මොහයෙන් ගැනීම තුළ මොකද වෙන්නේ? සසර හදනවා, සසරට බැඳෙනවා, අනාගත ඵල උපදින්න හේතු තියෙනවා. අනාගත ඵල උපදින්න හේතු තබන එකම නේද අවිද්‍යා සංකාර කියන්නේ. දැන් නිරෝධ වුණාට අවශේෂයි. හේතු ඉතුරුයි. අවශේෂ නිරෝධයේ භාවනාවද පමාවද? පමාව. ඒ මොහොතම මේක මෙහෙම කරන්නට කොතරම් සියුම් තත්ත්වයක් තේරුම් අරගෙන වීරිය කරන්න ඕනේද? අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න. අමඤ්ඤමාණයෙන් අවසන් කරන්න. අන්න තථාගතයන් වහන්සේ මේ භව ගමනින් නිදෙන්න අනාගත සසරක් හදන එකට මේ මොහොත වළක්වන්න කළ යුතු දෙය මේක නම් පෙන්නනවා අවිද්‍යාත්වයේ වශයෙන් නිරාග නිරෝධෝ කියලා. අවිද්‍යාවම නිරෝධ කිරීමෙන් කියලා. නමුත් අපි ඒක තව සියුම් තැනකට අරගනිමු. අපි ඒක ගනිමු වර්තමාන මොහොතට. ඇස තුළට ගනිමු, කන තුළට ගනිමු, නාසයට ගනිමු, දිවට ගනිමු. ඕනෑ මොහොතකට ගනිමු. අපි මුලින් කතා කළේ කුමක්ද? ඇලෙන ගැටෙන අල්ලා ගැනීමෙන් අවිද්‍යා සංකාරය සිදු වෙන හැටි. දැන් සසර හැදුනා, නිවීම වැහුණා. ඒ නිසා තමයි අවිද්‍යාපච්චය සංකාරවලට ජාති ජරා මරණ හම්බ වෙන්නේ. දැන් මේ අවිද්‍යාපච්චය සංකාරයක අවිද්‍යාව නිරෝධය කරන්නේ කොහොමද? ඒ මොහොතේම. ඒක තමයි ගලප ගන්න බැරි වුණ දේ. මේ බලන්න. ආයෙත් ගන්න අර අපි කියපු පෙළ. ඇසේ හෝ කනේ හෝ නාසයේ දිවේ හෝ කයේ. නැත්නම් පවේ හෝ පිනේ හෝ ධානයේ අරමුණේ. ඕනේ අරමුණකට. ඔසින්නම් සංගති පස්සෝ පුංචි වෙනස්කම් සහිතව සිදු වෙනවා. අනතුරු තම තමන් සකස් කරගත් පරිදි පස්සපච්චා වේදනා. ඇත්තට මේ වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ හේතු වෙන්නේ ප්‍රත්‍ය නම් බාහිර කාරණා දෙකක් හේතු වෙන්නේ ඔන්න ඔය තමන්ගේ ඇතුළත පවතිනා වූ එකතු කරගත්ත අගය. මේක විශාල කාර්යභාරයක් මේකෙදි කරනවා. මේ පස්ස කියන්නේ නිකම්ම හමුවීම නෙමෙයි. දැන් තථාගතයන් වහන්සේ ආපහු යන්න කියලා වදාරන්නේ කොහොමද? මේක අභ්‍යාසයේ වශයෙන් සිදුවෙන දේ තේරුම් අරගත්තා. මේ බලන්නේ අපි මේ හිතට යොදලා දැන් මේ පැහැදිලි කරන්නේ. අනතුරුව මේක අනුගමනීය ක්‍රියාමාර්ගයකට යා යුතුයි. නිරන්තරයෙන් දවසට එකවර දෙවතාව තුන් වතාව ආදී වශයෙන් වාර ගාන වැඩි කරමින්. තවත් ධර්ම දේශනාවක් ඉදිරියට කරනකොට ඒක තියේවි. ඇහුවට දැනගත්තට පාඩම් වුණාට අනුගමනීය ක්‍රියාමාර්ගයක් නැත්නම් හම්බ වෙන්නේ නැහැ කියලාත්. ඒ නිසා මේ අනුගමනීය ක්‍රියාමාර්ගයක් නේ තියෙන්නේ. අනර පාසල තුල දහම් පාසල තුල අධ්‍යාපනයේ කටපාඩම තුල ලියන කියන එක තුල ලියන කියන එකක් කරුණාම අනුගමනීය ක්‍රියාමාර්ගයක් නැහැ.
ඔය තුම්හෙහි කිච්ඡං ආතප්පං කියන්නේ ආතප්ප කිච්ච කියන්නේ කෙලස් තවන වීරිය. ඔන්න මේ මොහොතේ මේ කෙලස් තවන හැටි තමයි මේ කියන්න හදන්නේ වීරිය. දැන් මට නම් පේන්නේ ඒ ස්කන්ධ පංචකයට මෙන්න මේ වැරද්ද සිදු නොවෙන්න ගේන්න ඕන සිහියයි සතිය කියලා කියන්නේ. කොහෙන් පුරුදු කරගෙන ආවත්. එයාට තමයි පේන්නේ. සතියට තමයි පේන්නේ. වැරදිකාරයයි නැහැටි එයාට අහු නොවි අවසන් වෙන්න ගැලවෙන්න ඕන හැටි. ඇයි අවිද්‍යාව තුළ හමු වෙන කාරණා ටික හම්බ වුණානේ. සංසාර වට දුක්ඛය. මොකක් නිසාද පුනර්භවයට එන්න වෙනවා. අවිද්‍යාව දුරු කරගත්තොත් පුනර්භවයට එන්නේ නැහැ කියලානේ පෙන්නන්නේ. එක දවසෙන් අන්තිම මොහොතේ දුරු වෙන්නේ නැහැ. මොහොතක් පාසාම දුරු කරගෙන යනකොට තමයි අපි සංයෝජන පේලි 10ක් අරගෙන අන්තිමට අවිද්‍යාව දුරු වෙනවා කියලා හිතන් ඉන්නවා ජීවිත අවසානයේ දුරු වෙයි කියලා. නමුත් මේ මොහොතේම නම් මේ අවිද්‍යා සංකාරය මේ මොහොතේම අපිට මේක නොකර ඉන්න බැරිද? එතකොට එතනම අවිද්‍යාව දුරු වෙනව නේද? ස්කන්ධ පංචකයෙන් පංචකයට අවිද්‍යාව දුරු වෙනව නේද? අපි හොයමු බලන්න. මේ මෙතන අවිජ්ජාත්තේ වාසේස විරාග නිරෝධා කියන එක තව සූත්‍රකෙන් පවතින්නේ මොකක් කොහොමද? තස්සා ඒව තණ්හාය. අසපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. ඇසේ රූප තණ්හාව, කනේ ශබ්ද තණ්හාව, නාසයේ ගන්ධ තණ්හාව, දිවේ රස තණ්හාව, කයේ පොට්ටබ්බ තණ්හාව, පවේ පාප තණ්හාව, පිනේ පුණ්‍ය තණ්හාව, ධානයේ ධාන තණ්හාව. ඕන එකක්. තස්සා ඒව තණ්හාය. ඔතනින් එහා පැත්තට ක්‍රියාමාර්ගයේ වෙන්න දෙන්න එපා කියලා මේ අල්ලා නොගැනීම කියන්නේ ඒකට තමයි. අර උපාදාන භව අවිද්‍යා සංකාරා. එතකොට අවශේෂ වුණා. උපාදාන ගන්න කරගන්න නැත්නම් භව වෙන්නේ නැහැ. අන්නේ උපාදාන නොකරගෙන භව වෙන්න නොදෙනවට අතහැරීම කියලා කියනවා. උපාදාන කරගෙන භව වෙනවට අල්ලා ගැනීම කියලා කියනවා. තණ්හා උපාදාන භව අල්ලා ගැනීමයි තණ්හා නොකලත් උපාදාන භව නැති එක අතහැරීමයි. එක සැරේද අතහරින්න තියෙන්නේ. දැන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සඳහන් කරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට හරියටම ගැලපෙනවා නේද? පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව ශේෂ වෙන්න දෙන්නේ නැතුව ඒකෙහි පවතිනා වූ නන්දිය ඡන්දය ඇලීම මමත්වෙන් ගැනීම අතහරින්න පුළුවන් නම් එහෙනම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. දැන් මේ මොහොතේ මොකද වුනේ? ස්කන්ධ පංචකයේ උපාදාන නොවි නැතුණා. උපාදාන වුණා අවිද්‍යා සංකාර අනාගත ඵලයට හේතු ඉතුරුණා. උපාදාන නොවි නැතුණා නම් මොකද්ද කියන්නේ? විද්‍යා විමුක්ති. දැන් දැක්කද අවිද්‍යාව දුරු වෙන තැන? දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා දැක්කද? විද්‍යා විමුක්තියට පත් වෙන හැටි දැක්කද? මිදීම, සසරෙන් මිදීම, අවිද්‍යාවෙන් මිදීම. දැන් ඉතින් මේක ස්කන්ධ පංචකය තුළ දකින්න ඕනනේ. ඒකයි සියුම් තැනක් කියලා කියන්නේ. නැවත නැවතත් පුනක් නැවත නැවතත් ආපහු යන පාරේ හැදිරෙන්න ඕන. ඔන්න දැන් මේක තේරුණාම අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කර්ම මාර්ගය. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මයේ මාර්ගය. ඒ මාර්ගයේ ඵලය තමයි අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ විපාක, කර්ම විපාක. ඒ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරයම දුරු කිරීම මාර්ගය. කොහාටද? ධර්මයට යන මාර්ගය. එතකොට හමු වෙන ධර්මය. ඒ විපාකය කර්ම විපාක නෙමේ, ලෝකෝත්තර විපාක. ඒ විපාක අවිද්‍යාවෙන් මිදීම. විමුක්තිය, මිදීම, විද්‍යා විමුක්ති. අරමුණක් පාසා මොහොතක් පාසා ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් Taman ඇලෙන ගැටෙන යම් කාරණයක් චිත්තාභ්‍යන්තරයේ සිට ඒ අතීතයෙන් එනවා. දකින්නවා. වර්තමානය මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා අනාගත හේතුවට නොතබා අවසන් කරන්න ඔබට සිහියක්, වීරියක්, උත්සාහයක් ඔන්න වඩන්න ඕන. ඒ වීරිය වඩන්න ඕන, සතිය වඩන්න ඕන, සමාධිය වඩන්න, ප්‍රඥාව වඩන්න ඕන කියලා එහෙම කියන්නේ ඔය.
වඩනවා කියන්නේ වැඩි දියුණුවක් කියනවා කියන්නේ. වඩනවා කියන එක තමයි භාවනා කියන්නේ. සංසාරයේ බොහෝ කල භාවිතා කළා වූ අවශේෂ නිරෝධ මධ්‍යස්ථානය විකුණා දමා සසර හදන අයට දීපු බද්ද අයින් කරලා දාලා සසර කෙලවර කරන අයට මේ අවස්ථාව ලබා දෙන්න ඕන. දැන් මේක භව මධ්‍යස්ථානය නෙමෙයි භව නිරෝධ ගාමිනී මධ්‍යස්ථානය. දැන් ඒක පාවිච්චි කරනකොට අවිද්‍යා සංඛාරවලට නිමාඩු යන්න වෙනවා. දැන් හම්බ වෙන්නේ විද්‍යා විමුක්ති. එක සැරේද? දවසට එක සැරේද? නෑ. අරමුණෙහි නොඇලී අවසන් කරන මොහොතක් පාසාම අපි මොකද කරන්නේ? සසර අතහරිනවා. සසරට බැඳෙන එක වෙනවට. මෙන්න මෙහෙම මේ අරමුණක් තුළ මේ අවිද්‍යා සංකාරය සහ ඒක මුලාවෙන් දුරු කිරීමට තථාගතයන් වහන්සේ වදාළ මඟ තේරුම් අරගෙන විද්‍යා විමුක්තියට පත් වෙන්න පුළුවන් නම් අන්න ඔබට දැන් මොකද වෙන්නේ? මේක තුළ අතීත හේතු අයින් වෙනවා. අනාගත හේතු ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අර ගාථාවෙන් පෙන්නන ආපහු සසරට එන්න සිද්ධ වෙන්නේ නැති. අපි බලමු මේ ගාථාව ආයත. ජාති මරණ සංසාරං යේ වජන්ති පුනප්පුනං. පෘථග්ජන පුද්ගලයෙක් ඉපදෙන මැරෙන මේ සසර ගමට වදිනවා නම් නැවත නැවතත් ඉත්ත භව අඤ්ඤත්ත භාවා මේ ජීවිතයේ සහ වෙනත් රූපී අරූපී භව තුළ මොකක් නිසාද? අවිද්‍යාව. ඒ ගති හමු වෙන්නේ අවිද්‍යාවෙන්මයි. දැන් පිළිගන්නවද කාම රූප අරූප භවත් තුළම බුදුරජාණන් වහන්සේ වදාළ අනාගත පැවැත්මේ අවිද්‍යාව තියෙනවායි කියලා? දැන් තේරුම් ගන්නොත් ධර්මයේ තේරුම් ගන්න නැතුව කරන දාන සීල භාවනාවල අවිද්‍යාව තියෙනවායි කියලා? ඒව නවත්තන්න ඕන නේ. යහපත් දේවල්. නමුත් මේක තමයි මේ ස්කන්ධ පංචක නැමැති ඒකකය තුළ සිදුවන වරදක්. මේ වරද නිවර කරගන්න ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න මේකට ගන්න ඕන කියලා කියන්නේ. අන්න දැන් අපිට මේක තේරුණා නම් යම් මුලාවක් මහා මෝහං. ඒ මෝහය කියන්නේ මම වෙමි යන මුලාව. පාපේ මම, පින මම, ධානයේ මම. ලෝභය මම, ද්වේෂය මම. ලෝභ දේශ හො නැති වුණ තැනත් අනාගාමී සහ අරහත් අතර මෝහයක් තියෙනවා. මුලාව කරන කොටගෙන යම් වර්ත දුක්ඛයක් හිමි වේද? මොකද වෙන්නේ? බොහෝ කලක් වළඳනාද ඒ දුක ඒ මෝහයම මේ අවිද්‍යාව. දැන් ඔබ දුරු කරගන්නවා නම් මොකද පෙන්වන්නේ? මොහොතක් පාසාම මේක දුරු කරගන්නවා නම් එතකොට හම්බ වෙන මේ මාර්ගය අරිහත් මාර්ගය, භව නිරෝධගාමී මාර්ගය. මොහොතක් පාසාම හමු වෙන මේ වචනින් කියන්න බැරි මේ දුක්ඛ නිරෝධයම ඵලය. එතකොට අර තණ්හා උපාදාන භව කර්මඵල, තණ්හා උපාදාන භව නැති කීම මාර්ගඵල. සියුම් දහමක් වෙනවනේ. නමුත් මීට වඩා දේවල් කරපු මේ මිනිස්සු ඉන්න ලෝකේ ඕක සියුම්ම තේරුම් අරගෙන මොහොතකින් රැවටෙන්න පුළුවන් නම් මොහොතකින් මිදෙන්න බැරි වෙන්න හේතුවකුත් නැහැ නේ. එබැවින් දතානුපස්සනා 3 යටතේදී ඔබේ ස්කන්ධ පංචකය තුළ කර්ම රැස් කිරීමේ අවිද්‍යාවත් පංච උපාදානස්කන්ධයත් ඔබ ස්කන්ධ පංචකේ උපාදාන නොකර ගැනීමෙන් අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් මාර්ගයත් ඔන්න අපි ලැබී තිබෙන කාලයට අනුව පැහැදිලි කළා. නැවත හිතාබලා කල්පනා කොට සම්මර්ෂණය කර සිතට යොදා බලා ඇත්තන දෙක තේරුම් අර ගැනීම තුළින් අනුකණු ප්‍රතිපදාවක් තුළින් ප්‍රතිඵලලාභීන් බවට පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනාවක් කරන්නයි කියලා මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයෙන් ආරාධනා කරනු ලබන්නේ ගම්පහ කාන්තිපාරේ අංක 20 දරණ නිවසේ පදිංචි රාණී අමනසේකර මෑණියන් සහ දූදරු පිරිස විසින්. ඔවුන්ගේ අරමුණු අතර
ඉහත ලිපිනෙහි පදිංචිව සිට මීට වසර 4කට පෙර පරලොවසපත් වුණා වූ ඒ.වී. අමරසේකර පියාණන් නැත්තම් සැමියාගේ ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම සදහම් දේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් එතුමානන්ගේ සියලු සසර දුක් නිමා වී උතුම් නිවන් සැපට අවශ්‍ය මඟ පෑදා ගැනීමට හේතු වේවා කියන බිරිඳගේ දරුවන්ගේ ප්‍රාර්ථනය වෙලා තිබෙනවා. වර්ග පරම්පරාගත පරලොවසපත් සියලු ඥාතීහුද මෙම පින් අත්පත්වීමෙන් නිවන් සුව ලබත්වා ධර්ම ශ්‍රවණය කළා වූ සියලු තැදැහැතියන්ට මේ පින් බලෙන් නැත්තම් මේ පින් බලෙන් ධර්ම අවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේගේ උතුම් සදහම් දේශනා චිරාත් කාලයක් ලෝපුරා විහිදේවා. දේශකයන් වහන්සේටත් ප්‍රඥානාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ වන විට සියලු ලෝවාසීන් වෙත බලපා ඇති වසංගත උද්‍රව වහවහා දුරු වීමට මෙම උතුම් ධර්ම දානමය කුසලයේ සහ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාවේ හේතු වාසනා වේවා. මූල්‍ය වේදම් දරා කාලය වෙන් කරගෙන ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංස යනවල පිහිටා. පින්තූරේ පෙනී සිටින්නා වූ අමරසේකර මැතිඳුන් ස්වාමි පුරුෂයා පියාණන් පරලෝකීය ගමනේදී කිසියම් ආකාරයක පිනින් මද පින් බලාපොරොත්තු උත්පත්තියක් ලබා ගත්තේ නම් එතුමන් ඇතුළු පරලොවසපත් ඥාති වර්ගයා ඒ පින් බලාපොරොත්තු වන අයට පින් අනුමෝදනය සිදු වේවා. ජීවිත පිනින් පිරී ඒ ස්ථානයේ දුකින් එයින් අත මිදී මිනිසත් බව ලබනා මොහොතකදී යලිත් බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ අභාත ලක්ෂණයේ ගැඹුර වටහා ගැනීම තුළින් මේ අවිද්‍යාව දුරු කරන මඟ විවර කරගන්න හේතු වාසනාව වේවා. අමරසේකර මෑණියන් ඇතුළු දූතරුවන් හැමදෙනාට අනුග්‍රහ දැක්වීම තුළ ධර්ම ශ්‍රවණය කරනු ලබාගත්තා වූ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සච්චිර ජීවනයේ පිණිසත් දීර්ඝායු සැප සම්පත් පිණිසත් මේ අවිද්‍යා නිරෝධයේ අවබෝධය පිණිසත් හේතු වීම තුළින් නිවන සැනසෙන මං පෙත් විවර කරගන්න හේතු ආසනාව වේවායි අපද ප්‍රාර්ථනා කරන අවබෝධ ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැමදෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං